ආයුබෝවන් 11 ශ්‍රේණිය භූගෝල විද්‍යා විෂයේ 10 වෙනි පාඩම දත්ත නිරූපණය සඳහා ප්‍රස්ථාර භාවිතය කියන පාඩමට අපි අද අවධානය යොමු කරමු. දත්ත නිරූපණය සඳහා ප්‍රස්ථාර භාවිත කරන්නේ කොහොමද කියලා හඳුනා ගන්න කලින් භූගෝල විද්‍යාවේදී අපිට හම්බෙන දත්ත හා තොරතුරු ගැන අවබෝධයක් අවශ්‍ය වෙනවා. භූගෝල විද්‍යා විෂයේදී දත්ත හා තොරතුරු සම්භාරයක් හම්බ වෙනවා. ඒ නිසාම දත්ත කියන්නේ මොනවද, තොරතුරු කියන්නේ මොනවද කියලා හරියට දැනගත්තොත් තමයි ප්‍රස්ථාරකරණය පහසු වෙන්නේ. අපිට මෙන්න මෙතන පින්තූර දෙකක් තියෙනවා. එකක් වර්ෂාපතනය ලැබෙන පින්තූරයක්. අනිත් එක ජනසංඛ්‍යාව පෙන්වන පින්තූරයක්. ඇත්තටම දත්ත කියලා කියන්නේ කිසියම් තොරතුරක් සඳහා භාවිත වන යෙදවුම්. මේ පින්තූරයේ විදිහට යම්කිසි ස්ථානයකට ලැබෙන වර්ෂාව අපිට දත්තයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒකෙන් අපිට දේශගුණික තොරතුරක් හෝ කාලගුණික තොරතුරක් අනාවරණය කරන්න බෑ. ඒ සඳහා දත්ත සමූහයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ජනසංඛ්‍යාව ගත්තාම ඒකේ බාල, මහලු, තරුණ පිරිස් අන්තර්ගත වෙලා ඉන්නවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ විදිහටත් වෙන් කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය නම් එවැනි දත්ත සමූහයක් එකතු කරලා ජනගහනයේ සංයුතිය, ඊළඟට ජන වර්ග, ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය අනුව බෙදීම් ආදී විදිහට අපිට දත්ත සකස් කරලා තොරතුරු ජනනය කරගන්න පුළුවන්. භූගෝල විද්‍යාවේදී දත්ත හා තොරතුරු රැස් කිරීම, විශ්ලේෂණය කිරීම, ඉදිරිපත් කිරීම සුවිශේෂී කාර්යයක්. දත්ත ජනනය හා ප්‍රතිජනනය කිරීමෙන් මිනිසා හා පරිසරය අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳ නිගමනවලට එළඹෙන්න පුළුවන්. ඒ මගින් විශේෂ කරුණු තහවුරු වෙනවා වගේම නිර්වුල් හා නිශ්චිත බවක් ඇති වෙනවා. අපේ විෂය හදාරනකොට අපිට අවශ්‍ය දැනුම ප්‍රසාරණය කර ගැනීමට ඒකින් පිටුවහලක් ලැබෙනවා. දත්ත කියලා කියන්නේ ඇත්තටම යම්කිසි කරුණක් සංසිද්ධියක් පිළිබඳව නිගමනවලට එළඹෙන්න භාවිතයට ගන්නා, ඉවහල් කර ගන්නා කරුණු විදිහට යම් කෙනෙකුට කියන්නත් පුළුවන්. ඒ නිසාම අපි යම් උදාහරණයක් අරගෙන බැලුවොත් දත්තය කියලා කියන්නේ යම්කිසි භෝගයක් වගා කරන්න යොදා ගන්නා බීජයක් වගේ කියලා අපිට හිතුවත් කමක් නැහැ. දැන් අපි දන්නවා දත්ත කියන්නේ මොනවද කියලා. එහෙමනම් තොරතුරු කියන්නේ මොනවද කියලාත් අපි දැනගන්න ඕනේ. ඇත්තටම තොරතුරු කියන්නේ මොනවද? දත්ත භාවිතයෙන් සකස් කරගන්නා නිමැවුම් තොරතුරු කියලා අපිට කියන්න පුළුවන්. දත්ත රැස් කිරීමෙන් පස්සේ ඒවා සකස් කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම කිව්වා දත්ත කියලා කියන්නේ වගාවකට යොදා ගන්නා බීජයක් වගේ. එහෙමනම් තොරතුරක් කියලා කියන්නේ ඒ වගාවේ අස්වැන්න වගේ කියලා අපිට හිතන්නත් පුළුවන්. ඒ නිසා දත්ත රැස් කරනවා වගේම දත්ත සකස් කිරීමත් භූගෝල විද්‍යාවේ කාර්යයක්. සකස් කිරීමෙන් පස්සේ තමයි තොරතුරු ජනනය වෙන්නේ. භූගෝල විද්‍යාව විෂයේදී තොරතුරු සම්භාරයක් හමු වන බව අපි දන්නවා. භූගෝල විද්‍යාව විෂය කියලා කියන්නේ මිනිසා සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතා අවබෝධ කර ගැනීම සඳහා සකස් වෙච්ච විෂයක්. ඒ නිසාම මිනිසා සහ පරිසරය අතර තොරතුරු සම්භාරයක් අපිට හම්බ වෙනවා. උදාහරණ ලෙස ගත්තොත් වායුගෝලීය තොරතුරු, පීඩනය පිළිබඳ තොරතුරු, උෂ්ණත්ව තොරතුරු, වර්ෂාපතන තොරතුරු, ආර්ථික තොරතුරු, ප්‍රජා විද්‍යාත්මක තොරතුරු වගේ සමූහයක් අපිට පෙන්වා දෙන්නට පුළුවන්. එතකොට මේ හැම තොරතුරක්ම දත්තය සකස් කිරීමෙන් පස්සේ ජනනය වෙච්ච තොරතුරු. ඒ නිසා භූගෝල විද්‍යාවේදී දත්ත සහ තොරතුරු අතර විශාල සම්බන්ධතාවයක් තියෙනවා. සහ ඒ වගේම භාවිතයක් තියෙනවා. මේ විදිහට ජනනය කරගත්තු නැත්නම් සකස් කරගත්තු නිර්මාණය කරගත්තු තොරතුර බලන්නාට නැත්නම් මේ පිළිබඳව අධ්‍යයනය කරන්නෙකුට, සොයන්නෙකුට, ප්‍රකාශ කරන්නෙකුට පැහැදිලිව හඳුනා ගැනීම සඳහා භාවිත කරන ශිල්ප ක්‍රමයක් විදිහට අපිට ප්‍රස්ථාර පෙන්වා දෙන්න පුළුවන්.
ලැබී තිබෙන තොරතුරු නිරූපණය සඳහා සුදුසු ප්‍රස්ථාරය තෝරා ගැනීම ප්‍රස්ථාරය නිර්මාණය කරන්නාගේ වගකීමක්. අපි දන්නවා ප්‍රස්ථාරය කොයි හැටි වෙතත් ඒකේ අනිවාර්ය වශයෙන්ම යම් ප්‍රකාශනයක් තියෙනවා. ඒ ප්‍රකාශනය පැහැදිලි කිරීම සඳහා ප්‍රස්ථාරයක අන්තර්ගත කළ යුතු අනිවාර්ය අංග කීපකුත් තියෙනවා. මාතෘකාව, සූචකය, රාමුව, මූලාශ්‍රය වගේ දේවල් අපිට පෙන්වන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොයි ප්‍රස්ථාරය ඇඳත් කොයි ප්‍රස්ථාර ශිල්ප ක්‍රමය පාවිච්චි කරත් මේ අංග ටික අනිවාර්යයෙන්ම ප්‍රස්ථාරයක ඇතුළත් විය යුතුයි. අපි මෙන්න මේ ප්‍රස්ථාරයට පොඩ්ඩක් අවධානය දෙමු. මේ ප්‍රස්ථාරයෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ ජන වර්ගය අනුව සංයුතිය 2012. මේ ප්‍රස්ථාරය ජනහා නිවාස සංගණනයට අනුව 2012 වර්ෂයේට අදාළ තොරතුරු පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි අර ඉස්සෙල්ලා කියපු කාරණා මේ ප්‍රස්ථාරය තුල අන්තර්ගත වෙනවද කියලා අපි සොයා බැලීමක් කරමු. මේ ප්‍රස්ථාරයේ ප්‍රධාන මාතෘකාව සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ජන වර්ගය අනුව සංයුතිය කියලා. ඒ වගේම තමයි ඊටාම පැහැදිලිව මාතෘකාවට යටින් සූචකයක් පෙන්වලා තියෙනවා. සූචකය කියන්නේ යතුරක්. මේ ප්‍රස්ථාරයෙන් නිරූපිත රූපයේ ඇති තොරතුරු මේ සූචකය මගින් නිරාවරණය කෙරෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ ප්‍රස්ථාරයේ වැඩි ප්‍රමාණයක් තියෙන නිල් පාට. නිල් පාටින් එහෙනම් නියෝජනය වෙන්නේ සිංහල ජන වර්ගය. අඩුම ප්‍රමාණයක් තියෙන්නේ මෙන්න මේ කුඩා කහ පාට කොටස. කුඩා කහ පාට කොටසෙන් නිරූපණය වෙන්නේ වෙනත් කියන කොටස. මෙන්න මේ විදිහට ගත්තාම ඊට පැහැදිලිව මේ ප්‍රස්ථාරයේ සූචකයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ සමස්ත ප්‍රස්ථාර තලය ගත්තට පස්සේ අපිට පේනවා පසුබිමෙන් යම් රාමුවකින් මේක වෙන් වෙලා පේන බව. මේක සාමාන්‍යයෙන් අපි ප්‍රස්ථාරයක් අඳිනකොට කොටුවක් ගහලා පෙන්නුවත් වැරදි නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ ප්‍රස්ථාරයේ යටින් මූලාශ්‍රය පෙන්වලා තියෙනවා. ජනහා නිවාස සංගණනය 2012. මූලාශ්‍රය පෙන්වීම ඉතා වැදගත්. මොකද අපි දන්නේ නැහැ කවුද කොහොමද මේ තොරතුරු ජනනය වුනේ කියලා. මූලාශ්‍රය තියෙනවා නම් අපි දන්නවා නිශ්චිත බවක් කවුරුන් හෝ විසින් ප්‍රකාශ කරන ලද්දක් මේ ප්‍රස්ථාරයට හේතුපාදක වෙලා තියෙන බව. ඒ නිසා මූලාශ්‍රය පැහැදිලිව දැක්විය යුතුයි. භූගෝල විද්‍යාව විෂයයේදී ප්‍රස්ථාර ශිල්ප ක්‍රම රාශියක් අනුගමනය කරනවා. ඒ සියලුම ප්‍රස්ථාර ශිල්ප ක්‍රම අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක සංඛ්‍යාන විද්‍යාත්මක ප්‍රස්ථාර, දෙවෙනි එක සංඛ්‍යාන විද්‍යාත්මක රූප සටහන, තුන්වෙනි එක සංඛ්‍යාන විද්‍යාත්මක සිතියම්. මේ කියන සංඛ්‍යාන විද්‍යාත්මක ප්‍රස්ථාර ප්‍රධාන කොටස් දෙකයි. එකක් රේඛා ප්‍රස්ථාර, අනිත් එක තීරු ප්‍රස්ථාර. රේඛා ප්‍රස්ථාර ප්‍රධාන වශයෙන් තුනකුත්, තීරු ප්‍රස්ථාර 9ක් 10ක් විතර ප්‍රමාණයකුත් සාමාන්‍ය භූගෝල විද්‍යාවේදී භාවිත වෙනවා. මේ රේඛා ප්‍රස්ථාර අතර සරල රේඛා ප්‍රස්ථාර, සැසඳුම් රේඛා ප්‍රස්ථාර, සංයුක්ත රේඛා ප්‍රස්ථාර වගේ ප්‍රස්ථාර වැදගත් වෙනවා. තීරු ප්‍රස්ථාර අතර සරල තීරු ප්‍රස්ථාර, ද්විත්ව තීරු ප්‍රස්ථාර, සංයුක්ත තීරු ප්‍රස්ථාර වගේ තීරු ප්‍රස්ථාර ගණනාවකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ ඔක්කොම එතකොට සංඛ්‍යාන විද්‍යාත්මක ප්‍රස්ථාර විදිහට තමයි සැලකන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සංඛ්‍යාන විද්‍යාත්මක රූප සටහන් භාවිතයකුත් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම වෘත්ත සටහන්, සමචතුරස්‍ර සටහන්, සමානුපාතික ඝන සහ සමානුපාතික ගෝල යන සංඛ්‍යාන විද්‍යාත්මක රූප සටහන් භූගෝල විද්‍යාවේදී පාවිච්චි වෙනවා. මෙන්න මේ කියපු වෘත්ත සටහන් වලින් බෙදූ වෘත්ත, සමානුපාතික වෘත්ත, සමානුපාතික බෙදූ වෘත්ත වගේ වර්ග ගණනාවකුත් අන්තර්ගතයි. ඒ වගේම තමයි සංඛ්‍යාන විද්‍යාත්මක සිතියම්, සම සංඛ්‍යා සිතියම්, රේඛාංකිත සිතියම්, හිත් සිතියම්, ධාරා සිතියම් වගේ සංඛ්‍යාන විද්‍යාත්මක සිතියම් භාවිතයකුත් භූගෝල විද්‍යාවේදී තියෙනවා. ඉතින් අද දවසේ අපි හඳුනා ගන්නා ප්‍රස්ථාර සරල රේඛා ප්‍රස්ථාර, බහුතීර ප්‍රස්ථාර සහ බෙදූ වෘත්ත විදිහට අපිට නම් කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයට අදාළව 11 වසර පෙළ පොතේ 10 වෙනි පාඩමේ ප්‍රස්ථාර ක්‍රමවේද තුනක් අපිට හඳුන්වා දෙනවා. ඉතින් මේ කියන සරල රේඛා ප්‍රස්ථාර සහ බහුතීර ප්‍රස්ථාර කියන වර්ග දෙක ඇතුල් වෙන්නේ සංඛ්‍යාන විද්‍යාත්මක ප්‍රස්ථාර වලට.
ඒ වගේම තමයි බෙදූ වෘත්ත කියන එක සංඛ්‍යාන විද්‍යාත්මක රූප සටහනක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් මේ ප්‍රස්ථාර හඳුනා ගැනීම තුළින් ප්‍රස්ථාර නිර්මාණය කිරීමේ ක්‍රියාවලියත් එහි විශේෂත්වයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි භූගෝල විද්‍යාව හදාරන කෙනෙකුට ප්‍රස්ථාරයේ මගින් ප්‍රකාශිත අදහස මොකක්ද කියලා හඳුනා ගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ නිසා අද දවසේ හඳුනා ගන්නා මේ ප්‍රස්ථාර වර්ග තුන ගොඩනගන්නේ කොහොමද කියලා මෙතනින් එහාට අපි බලමු. පළමුවෙන්ම අපේ අවධානය දෙමු සරල රේඛා ප්‍රස්ථාර වෙත. සංඛ්‍යා වගුවක ඇතුළත් දත්ත රේඛා මගින් ඉදිරිපත් කිරීම සඳහා වන ප්‍රස්ථාර ක්‍රමයක් විදිහට තමයි සරල රේඛා ප්‍රස්ථාරය අපි හඳුනගන්නේ. මේ සංඛ්‍යා වගුවක ඇතුළත් වෙන්න පුළුවන් දත්තවලට උදාහරණ කිව්වොත් උෂ්ණත්වය, වායුගෝලීය පීඩනය, ජනසංඛ්‍යා වර්ධනය, රාජ්‍ය ආදායම වගේ දේවල් අපිට පෙන්වන්නට පුළුවන්. මෙන්න මේ වගුවට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. මේ වගුවෙන් පෙන්වන්නේ සංචාරකීන්ගේ පැමිණීම 2006 සිට 2011 වර්ෂයේ දක්වා. අපිට පේනවා 2006, 2007, 2008, 2009, 10, 11 කියන වර්ෂවල විවිධ සංඛ්‍යාවන් තමයි සංචාරකයෝ විදිහට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අදහස නැත්තම් මේ කියන කාරණාව සංචාරකීන්ගේ පැමිණීම අපි ප්‍රස්ථාරයකින් නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා. ඒ සඳහා තෝරාගන්නේ සරල රේඛා ප්‍රස්ථාරය. දැන් අපි බලමු ඉහත වගුව පාවිච්චි කරලා කොහොමද සරල රේඛා ප්‍රස්ථාරයක් ගොඩනගන්නේ කියලා. සරල රේඛා ප්‍රස්ථාරය ගොඩනගන්න කලින් අපි කළ යුතු පළමුවෙනි කාරණාව තමයි පරිමාණය තීරණය කරන එක. පරිමාණය තීරණය කරනකොට අපි සලකන්නේ අවම අගය බිඳුව විදිහට. ඒ වගේම සංඛ්‍යා දත්ත පෙළේ උපරිම අගය අපි සැලකිල්ලට ගන්නවා. උපරිම අගයට ටිකක් වැඩි නැත්නම් මදක් වැඩි ඊළඟ පූර්ණ සංඛ්‍යාව අපි උපරිම අගය ලෙස ප්‍රස්ථාර රේඛාව තුල අපිට ඇතුල් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපිට ඇවිල්ලා තියෙන සංචාරකීන්ගේ වැඩිම අගය ගැන කියවෙන්නේ 8,55,975ක් විදිහට. එතකොට 8,55,975 කියන අගයට මදක් වැඩි ඊළඟ පූර්ණ සංඛ්‍යාව වෙන්නේ ලක්ෂ 9. ඒ නිසා අපි සංචාරකීන් පරිමාණ අගයේදී ලක්ෂ 9ක් කියන උපරිම අගයක් වෙත යොමු කරලා තමයි මේ ගණනය කිරීම කරන්න ඕනේ. මේ පරිමාණ අගය ප්‍රතිශතයක් විදිහට දක්වනවා නම් එය 100න් අවසන් වෙන්න ඕනේ. සරල රේඛා ප්‍රස්ථාරයන් නිර්මාණය කරනකොට ඒකේ පැහැදිලිව පෙනෙන අක්ෂ දෙකක් තියෙනවා. එකක් තමයි සිරස් අක්ෂය. අනිත් එක තමයි තිරස් අක්ෂය. එතකොට දැන් අපි සංචාරකීන්ගේ ප්‍රමාණය කියලා හොයාගත්තේ සිරස් අක්ෂය. එහෙනම් සිරස් පරිමාණයේ විදිහට අපි 1 සෙන්ටිමීටරයකින් සංචාරකීන් ලක්ෂයක් විදිහට සටහන් කරගනිමු. තිරස් අක්ෂයේ විදිහට අපි මෙතනදී සලකන්නේ වර්ෂ නැත්නම් අවුරුදු. තිරස් පරිමාණයේ බවට අපි පත් කරගන්නවා සෙන්ටිමීටර 2කින් වර්ෂ 1ක් කියන අගය. ඒ අනුව මේ තෝරාගත්තු සිරස් අගයන් සහ තිරස් අගයන් සිරස් අක්ෂයන්හි පහත පරිදි සකස් කරලා සලකුණු කරන්න පුළුවන්. මේ බලන්නකෝ. දැන් අපි සිරස් අක්ෂය සහ තිරස් අක්ෂය ඇඳලා ඉවරයි. සිරස් අක්ෂය ඔන්න බිඳුවෙන් පටන් අරගෙන ලක්ෂ 9 දක්වා සෙන්ටිමීටරයක පරතරය තුල ඉහළට ගමන් ගන්නවා. සිරස් අක්ෂයේ ඉහළ කෙළවරේ අපි සංචාරකීන්ගේ පැමිණීම කියලා සටහන් කරලා තියෙනවා. ඊළඟට තිරස් අක්ෂය ගත්තාම ඒකේ සෙන්ටිමීටර 2න් 2ට වර්ෂ සඳහන් කරලා තියෙනවා. 2006 සිට 2011 දක්වා වර්ෂ සියල්ල මේකේ සඳහන්. ඒ වගේම තමයි ඒකේ කෙළවර අපි වර්ෂ කියලා සඳහන් කරලා තියෙනවා. හොඳයි අපි බලමු 2006 වර්ෂයේ සංචාරකීන් කොච්චරක් ලංකාවට ඇවිල්ලා තියෙනවද කියලා. එතකොට අපිට සංඛ්‍යාවගේ වගුව දිහා බැලුවාම පේනවා 5,59,603 දෙනෙක් ලංකාවට සංචාරක විදිහට ඇවිල්ලා තිබෙන බව. ඒ වගේම 2007 අවුරුද්ද ගත්තොත් 4,94,005 දෙනෙක් සංචාරකයෝ විදිහට ලංකාවට ඇවිල්ලා තියෙනවා. එවනම් අපි ඉස්සෙල්ලම 2006 වර්ෂයේ අගය ලක්ෂයක් විදිහට ලකුණු කරගන්න ඕනේ.
ඔබට පේනවා ප්‍රස්ථාරයේ 2006 මධ්‍ය අගයේ 2006 වර්ෂයේ මැද නැත්නම් මධ්‍ය අගයේ ලෙස මධ්‍ය අගයේ සිට සිරස් රේඛාවේ සංචාරකයන්ගේ පැමිණීමේ ලක්ෂ 5ට වඩා වැඩියෙන් උඩින් 559603 කියන ආසන්න සීමාවෙන් ලකුණු වෙලා තියෙනවා. ඒ වගේම තමයි 2007 අවුරුද්ද ගත්තොත් ඒක ලක්ෂ 5කට වඩා අඩුවෙන් ඒ කියන්නේ 494005ක් විදිහට ඒක සටහන් වෙලා තියෙනවා. මේ ලක්ෂ ලකුණු කරාට පස්සේ පළවෙනි ලක්ෂයේ ඉඳලා දෙවෙනිට අපිට පුළුවන් සරල රේඛාවකින් ඒ ලක්ෂය ආකිරීමක් කරන්න. ඉහත ආකාරයට අඳින්නගත්තු ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට අපිට අවසන් කරන්න පුළුවන්. සෑම ලක්ෂයක්ම ලකුණු කරලා ඒවා එක රේඛාවකින් යා කරාම සංචාරකීන්ගේ පැමිණීම මොන වගේ විදිහටද වෙනස් වෙලා තියෙන්නේ කියලා අපිට දැක ගන්න පුළුවන්. ප්‍රස්ථාරකින් අපි බලාපොරොත්තු වෙන සරල බව නැත්නම් පහසුවෙන් හඳුනාගත හැකි බව මේ ප්‍රස්ථාරය තුර අන්තර්ගතයි. මේක ඇත්තටම ගත්තට පස්සේ මහ ලොකු අමාරු ආයාසයෙන් කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් මේකෙන් දෙන්න පුළුවන් අදහස ඊටාම තීව්‍රයි. සංඛ්‍යා වගුවක් බලලා අපිට යම් අදහසක් එකපාර තේරුම් ගන්න බැරි වුණත් මේ ප්‍රස්ථාරයේ දිහා බැලුවාම අපිට යම් අදහසක් පේනවා. අපි සැලකිල්ලට ගත්තොත් 2006 අවුරුද්දෙන් පස්සේ ක්‍රමානුකූලව සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙලා නැවත 2009 වගේ අවුරුද්දකින් පස්සේ සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩි වෙන ස්වරූපයක් අපිට පේනවා. ඒ වගේම අපි මේ ප්‍රස්ථාරයට සියලුම ප්‍රස්ථාරික ගුණාංග අන්තර්ගත කරලා තියෙනවා. සංචාරකයන්ගේ පැමිණීම මාතෘකාවක් විදිහට යොදලා රාමුවක් සකස් කරලා සූචකයක් සකස් කරලා සහ මූලාශ්‍රයක් යොදලා අපි මේ වැඩේ අවසන් කරලා තියෙනවා. බැලුව බැලමට මේ ප්‍රස්ථාරයෙන් ඊටාම පැහැදිලි අදහසක් ජනනය කරන්න හැකියාව තියෙනවා. යම්කිසි සංඛ්‍යා ලේඛනයක තියෙන දත්ත රේඛාවකින් නිරූපණය කරනවා වගේම තවත් ක්‍රමවේදයක් තමයි තීරු මගින් නිරූපණය කිරීම. අපි මේ සඳහා තීරු ප්‍රස්ථාර ගණනාවක් තිබුණත් මෙතනදී කතා කරන්නේ බහු තීරු ප්‍රස්ථාරය ගැන. සංඛ්‍යා ලේඛනයක තියෙන දත්ත තීරු විදියට පෙන්වීම තමයි මේදි කරන්නේ. මේක ද්විමානව හෝ ත්‍රිමානව නිරූපණය කරන්න පුළුවන් ප්‍රස්ථාරික ක්‍රමයක්. සංඛ්‍යා දත්ත විචල්‍යයන් කිහිපයක් නැත්නම් සංඛ්‍යා දත්ත වලින් කරුණු ගණනාවක් නිරූපණය කරේ නම් ඒ සඳහා තීරු කිහිපයක් යොදා ගන්න පුළුවන්. මේ තීරු සිරස් ලෙස හෝ තිරස් ලෙස සකස් කළ හැකියි. උදාහරණයක් විදිහට ගත්තොත් භාණ්ඩ කිහිපයක වාර්ෂික නිෂ්පාදනය, වර්ෂ කිහිපයක ලියාපදිංචි කළ ඇති වාහන, දළදේශීය නිෂ්පාදයේ ආංශික සංයුතිය වගේ මාතෘකා මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගුව වෙත අපේ අවධානය දෙමු. මේ වගුවෙන් කියන්නේ දළදේශීය නිෂ්පාදයේ සංයුතිය අංශ අනුව කොපමණද කියන එක 2006 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා. සේවා අංශය, කර්මාන්තාංශය, කෘෂි කර්මාන්තාංශය කියන ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකම් 2006, 2007, 2008, 2009, 2010, 2011 වර්ෂවලදී රැස් කරපු ආදායම් පිළිබඳව නැත්නම් දළදේශීය නිෂ්පාදයේ පිළිබඳව රුපියල් බිලියන වලාගයකින් මේ වගුව තුල අන්තර්ගතයි. දැන් අපිට පේනවා මේ වගුවේ වර්ෂ 6කුත් අංශ 3කුත් නිරූපණය වෙන බව. දැන් මේ වර්ෂ 6 තුල මේ අංශ 3 වෙනස් වුණේ කොහොමද කියලා පෙන්වීම සඳහා අපි බහුරේඛා ප්‍රස්ථාරයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඕනෑම ප්‍රස්ථාරයක් නිර්මාණය කරනකොට සුදුසු පරිමාණයක් සහ නිර්මාණය කිරීම සඳහා සුදුසු ප්‍රස්ථාරය තෝරා ගැනීම ප්‍රස්ථාර නිර්මාණය කරන ශිල්පියාගේ වගකීමක්. ඒ අනුව අර අපි ඉහතදී සඳහන් කරපු වගුව ඇසුරින් බහුතීරු ප්‍රස්ථාරයක් ගොඩනැගීම සඳහා වන පරිමාණයන් සකස් කර ගනිමු. සංඛ්‍යා වගුව ආශ්‍රිතව තියෙන උපරිම අගය සහ අවම අගයන් සැලකිල්ලටගෙන සිරස් තිරස් රේඛාවන් සඳහා පරිමාණයක් ගොඩනැගිය යුතුයි. සිරස් පරිමාණය සෙන්ටිමීටර් 2කට රුපියල් බිලියන 500ක් ලෙසත් තිරස් පරිමාණය සෙන්ටිමීටර් 3කින් වර්ෂ 1ක් ලෙසත් ගත්තොත් අපිට මේ පරිමාණය සකස් කරගන්න පුළුවන්. සිතියම් ශිල්පියාගේ අවශ්‍යතාවය සහ වමනාව මත මේ පරිමාණය Tamanට සුදුසු පරිදි සකස් කර ගැනීමටද හැකියාව තියෙනවා. ඉහත පරිමාණයන් සකස් කරගත්තායින් පස්සේ මෙන්න මේ විදිහට අපිට අක්ෂ පිහිටුවා ගැනීමක් කරන්න පුළුවන්. සිරස් අක්ෂය රුපියල් බිලියන ලෙසත්, තිරස් අක්ෂය වර්ෂ ලෙසත් නම් කරලා තියෙනවා. සිරස් අක්ෂයේ රුපියල් බිලියන 500න් 500ට යන්න අපි පරිමාණය සකස් කරගත්තා.
ඒ අනුව 500 1000 1500 2000 2500 3000 3500 4000 විදිහට සිරස් අක්ෂය සකස් කරගන්න ඕනේ. ඒ වගේම තමයි තිරස් අක්ෂය 2006 2007 2008 2009 2010 2011 විදිහට පිහිටුව ගන්නත් පුළුවන්. දැන් අපි සකස් කරගත්තු සිරස් තිරස් රේඛාවන් උපයෝගී කරගෙන සහ පරිමාණය සැලකිල්ලටගෙන තීරු ටික නිර්මාණය කරන්නයි යන්නේ. පළවෙනි තීරුව අපි ගත්තාම සේවා අංශය රුපියල් බිලියන 1705ක ආදායමක් 2006 වර්ෂයේදී අරගෙන තියෙනවා. ආසන්න වශයෙන් අපි 1500යි 2000යි අතර අරගත්තාම ඒ ප්‍රමාණයේ 1706 නැත්නම් 1705 කියන ආසන්න සීමාව සැලකිල්ලටගෙන ඒ ලක්ෂයේ සිට වර්ෂ රේඛාව දක්වා යම් රේඛාවක් නිර්මාණය කරලා ඒකේ පළල සෙන්ටිමීටරයක් විදිහට අරගෙන ඔන්න ඔය මේ පෙන්නලා තියෙන ප්‍රස්ථාර තීරුව නැත්නම් මේ ත්‍රිමාන ප්‍රස්ථාන තීරුව නිර්මාණය කරන්න පුළුවන්. මේ ප්‍රස්ථාර තීරුවේ උසම තීරුවෙන් පෙන්වන්නේ සේවාංශය. ඒ ආදී ලෙසම කර්මාන්තාංශයත් එයාගේම සේවාංශයත් අපිට ලකුණු කරන්න පුළුවන්. 2006 වර්ෂයේ ලකුණු කරාට පස්සේ සෙන්ටිමීටරයක පමණ ඉඩක් තියලා එතන ඉඳලා 2007 වර්ෂයේද සඳහා වන ප්‍රස්ථාර රේඛාවන් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ගත්තාම අපිට සියලුම වර්ෂවලට අදාළ ප්‍රස්ථාර රේඛාවන් නිර්මාණය කළ හැකියි. දැන් මෙන්න මේ ප්‍රස්ථාරයට අවධානය දෙන්න. මේ තමයි ඔබ නිර්මාණය කරපු ප්‍රස්ථාරයේ අවසන් වශයෙන් අපිට දකින්න ලැබෙන විදිය. මේ ප්‍රස්ථාරයේ අපිට පැහැදිලිවම 2006 වර්ෂයේ 2007 වර්ෂයේ සිට 2011 වර්ෂයේ දක්වා සේවා කර්මාන්ත හා කෘෂි කර්මාන්ත කියන ක්ෂේත්‍රයන්හි අගයන් රුපියල් බිලියන වලින් දැක ගන්න පුළුවන්. ඉතින් අපිට පැහැදිලිව පේනවා ඒවා අවුරුද්දක් පාසා වෙනස් වෙලා තියෙන හැටි. දැන් ඔබට තේරෙනවා ඇති. අර අපි සංඛ්‍යා වගුව පරීක්ෂා කරාට ඒකේ හරියට යමක් අපිට එකපාර වටහා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රස්ථාරය දිහා බැලුවාම අපිට ඒ කාරණා ටික ඊටාම පැහැදිලිව දකින්න ලැබෙනවා. මෙතනදී විශේෂයෙන්ම අපි හැම වෙලාවෙම කියනවා වගේ ප්‍රස්ථාරික අනිවාර්ය අංග සියල්ලම ඇතුළත් වෙලා තියෙනවා. වර්ණ ගන්වා තිබෙන නිසාම ප්‍රස්ථාරය ඊටා පැහැදිලිව දුර ඉඳලා බලන කෙනෙකුට වුණත් අවබෝධ කරගන්න පුළුවන්. මේ ඉලක්කම් ගැන කිසියම්ම හෝ හැඟීමක් නැති වුණත් අපිට පේනවා 2006ට සාපේක්ෂව 2011 වර්ෂයට එනකොට සෑම ශේෂ්ත්‍රයකම වර්ධනයක් සිද්ධ වෙලා තිබෙන බව. විශේෂයෙන්ම කැපී පෙනෙන වර්ධනයක් පේන්නේ සේවාංශයේ. මෙන්න මේක තමයි ප්‍රස්ථාරකින් බලාපොරොත්තු වෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රස්ථාරයක් සෑම විටම දෘශ්‍ය ගෝචරයි. බලන කෙනාට ඊටාම පැහැදිලිව ඒක දකින්න ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රස්ථාරය නිර්මාණය කිරීමේදී පාවිච්චි කරලා තියෙන්නේ ඊටාම සරල ක්‍රමවේදයක්. ඔබ දැන් ඒ ක්‍රමවේදය අනුව ප්‍රස්ථාරය නිර්මාණය කරන්න දන්නවා වගේම මේ ප්‍රස්ථාරය තුර අන්තර්ගත කාරණාව විස්තර කරන්නත් දන්නවා. මේ වගේම තවත් ප්‍රස්ථාරික ක්‍රමයකට අපි අවධානය දෙමු. ඒක තමයි බෙදූ වෘත්ත. යම්කිසි සංඛ්‍යා ලේඛනයක ඇතුළත් විචල්‍යයන්ගේ සංවිතිය පෙන්වීම සඳහා අඳිනු ලබන ප්‍රස්ථාර බෙදු වෘත්ත නැත්නම් ප්‍රතිශත වෘත්ත ප්‍රස්ථාර යන නම් වලින් හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර පොත්පත්වල වෘත්ත ප්‍රස්ථාර කියලත් මේක සඳහන් කරලා තියෙනවා. නමුත් වෘත්ත ප්‍රස්ථාර වර්ග ගොඩක් තියෙනවා. මෙතනදී අපි අපේ අවධානය යොමු කරන්නේ බෙදන ලද වෘත්ත ප්‍රස්ථාර කියන කොටසට. කතා කරපු ප්‍රස්ථාර ක්‍රම දෙකට වැඩියේ මේ ප්‍රස්ථාර ක්‍රමය තරමක් ක්‍රියාකාරකම් සහිතයි. අපිට ඔන්න වගුවක් ලැබිලා තියෙනවා. කෘෂිකාර්මික අපනයන සංවිතිය 2011 වර්ෂය. 2011 වර්ෂයේ කෘෂි කර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළ අපනයන සංවිතීන් පහත දක්වලා තියෙනවා. තේ, පොල්, රබර්, අනෙක් කෘෂිකාර්මික භෝග කියන සමස්තය තමයි එතනට ඇතුළත් කරලා තියෙන්නේ. මේක ශ්‍රී ලංකා මහා බැංකුවේ 2012 වාර්තාව අනුව ලබා දීපු දත්තයක්. දැන් අපි මේ දත්තයට අදාළව නැත්නම් මේ තොරතුරු නිරූපණය කිරීම සඳහා ප්‍රස්ථාරයක් සකස් කරන්න ඕනේ. මේ ප්‍රස්ථාරය අඳිනකොට කරන්න ඕන පළවෙනි වැඩේ තමයි ප්‍රතිශතක අගයන් සකස් කරගන්න එක.
අපි බලමු කෘෂිකර්ම අපනයන ආදායම්හි ප්‍රතිශතක දායකත්වය කොහොමද හදාගන්නේ කියලා. අපිට දීලා තියෙන සියලුම විචල්යන්ගේ එකතුව ඉස්සෙල්ලා එකට එකතු කරනවා. ඒ අනුව 1,64,869ක් වෙච්ච තේවල ආදායමත් ක්‍රමයෙන් අනිත් සියලුම අගයනුත් එකට එකතු කරනවා. 29394, 22,811, 62,392 කියන සියලුම අගයන් එකතු කරාම අපිට එනවා 2,79,466ක් කියලා අගයක්. මේ තමයි අපේ සමස්ත අපනයන ආදායම. එතකොට ඊළඟට අපි බලන්න ඕන දේ තමයි මේ එක් එක් අපනයන සාධකයන්ගේ අගය සමස්තයෙන් කොච්චරක්ද කියලා. ඒක 100ට අගයක් විදිහට හොයන්න එක තමයි ඊළඟට අපි කරන්න යන්නේ. මේ බලන්නකෝ. දැන් මේකේ තේ අපනයන ආදායම 2011 වර්ෂයේ සමස්ත ආදායමෙන් 100ට කීයක්ද කියලා හදලා තියෙනවා. සමස්ත ආදායම 2,79,466යි. එතකොට තේවල ආදායම 1,64,869යි. මේ අගේ අපි වැඩි කරනවා 100ෙන්. කොහොමද ආපහු මම කියන්නම් ඒක කරන විදිය. 1,64,869 2,79,466න් බෙදලා කොච්චර කොටසක්ද කියලා හොයලා ඒ අගේ 100ට වැඩි කරලා ගන්නවා. එතකොට අපිට එනවා 159ක ආසන්න අගයක්. ඒක තමයි තේවල සමස්ත අපනයන ආදායමෙන් නැත්නම් කෘෂිකර්ම අපනයන ආදායමෙන් තේවලට ලැබිච්ච කොටස. කෘෂිකාර්මික වර්ග ගණනාවක් තියෙනවා. ඒකෙන් තේවල ආදායම 159ක් කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. මේ වගුවට අවධානය දීලා බැලුවොත් අපිට පේනවා දැන් අපි මේකේ ප්‍රතිශතයන් සියල්ලම හදාගෙන තිබෙන බව. තේවල 59ක්, පොල් වලට 10.5ක්, රබර් වලට 8.2ක්, අනිකුත් කෘෂිකාර්මික භෝග වලට 22.3ක්. ප්‍රතිශතයන් සියල්ලම එකතු කරාම අපේ අවසන් අගය 100ක් විදියට සටහන් වෙන්න ඕනේ. දැන් ප්‍රතිශතය නිවැරදි. දැන් අපි අපේ වෘත ප්‍රස්ථාරයේ ප්‍රතිශතක අගයන් ගණනය කරලා අවසන්. නමුත් අපි දන්නවා අපිට මේ ප්‍රතිශතක අගයන් ලකුණු කරන්න සිද්ධ වෙන්නේ වෘතයක අංශක ගණන අංශක 360ක්. ඒ නිසා අර ඉහතදී සකස් කරගත්තු ප්‍රතිශත අගයන් වලට අදාළ අංශක අගයන් ගණනය කිරීමක් සිද්ධ කළ යුතුව තියෙනවා. උදාහරණයක් විදිහට තේ අපනයනයට හිමි අංශක ගණනය කරමු. අපි දන්නවා 159ක ප්‍රතිශතයක් කෘෂිකර්මික කාරණාවලදී තේවල අපනයන ආදායමක් තමයි අපිට පේන්නේ. 159 අගයේ අංශක වලින් ගණනය කරගන්න 59 බෙදීම 100 වැඩි කිරීම අංශක 360 විදියට අපිට සලකුණු කරගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන අගය අංශක 212ක්. මේ තමයි තේ අපනයනයට හිමි අංශක ගණන. අපි වෘත්තය තුල සඳහන් කරන්න ඕනේ ලකුණු කරන්න ඕනේ මෙන්න මේ අංශක ගණන. මෙන්න මේ වගුවට අවධානය දෙන්න. දැන් මේ වගුවේ 2011 වර්ෂයේ අපනයන භෝග වලින් ලද ආදායමත් නැත්නම් කෘෂිකාර්මික අපනයනෙන් ලද ආදායමත් ඒකේ ප්‍රතිශතක දායකත්වයක් අංශක 360ට අනුව වටිනාකමත් ගණනය කරලා තියෙනවා. ඒ අනුව තේවල අංශක 212ක්, පොල් වල අංශක 38ක්, රබර් වලට අංශක 30ක්, අනිකුත් කෘෂිකාර්මික භෝග වලට අංශක 80ක් විදිහට සමස්තයේ අංශක 360 බෙදී යනවා. දැන් මෙන්න මේ 360ට අනුව ලැබිච්ච වටිනාකම තමයි අපි අර බෙදන ලද වෘත ප්‍රස්ථාරය තුල ලකුණු කරන්නේ. ඒ අනුව තමයි අපිට මේ ප්‍රස්ථාරය ගොඩනගා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා මේ සංඛ්‍යා වගුව ලැබුණ ගමන් දත්ත ටික නැත්නම් ලැබුණ ගමන් තොරතුරු අපිට පෙන්වන්නට බෑ. ඒ නිසා වෙනත් ප්‍රස්ථාර වලට වඩා තරමක් ගණනය කිරීම මේ ප්‍රස්ථාරය තුල අන්තර්ගතයි. දැන් අපි අංශක ගණන් ප්‍රස්ථාරය තුර ලකුණු කරන්න ඉගෙන ගනිමු. අර යම්කිසි අරයක් සහිතව අපිට වෘත්තයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිර්මාණය කරන වෘත්තය අපේ කඩදාසිය අණුව අපේ කඩදාසියේ ප්‍රමාණය අණුව සැලකිල්ලටගෙන නිර්මාණය කර ගැනීම මේ වර්ෂයේදී නැත්නම් ඔබ ඉගෙන ගන්නා 11 වසරේදී ප්‍රමාණවත් වෙනවා. එතකොට මේ අපිට පේනවා බිඳුව කියන තැනින් ආරම්භ වෙලා A B C D විදිහට ලක්ෂ ලකුණු කිරීමක් සිද්ධ කරලා තියෙනවා. අපි පළමුව තේ කියන කොටස ලකුණු කරගන්න උත්සාහ ගනිමු. බිඳුව කියලා කියන්නේ වෘත්තයේ මධ්‍ය ලක්ෂය.
මේ මධ්‍ය ලක්ෂයේ සිට A කියන ලක්ෂය දක්වා ඍජු රේඛාවක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ A මත කෝණමානය තියලා අංශක 212ක් ලකුණු කරගත්තාම අපිට B කියන ස්ථානයට තමයි ඒ ප්‍රමාණය ළඟා වෙන්නේ. එතකොට AOB කියන රේඛාවෙන් වෙන් කරලා තියෙන දකුණු පස කොටස නැත්නම් ඒ වෘත කොටස තමයි අපි තේවලට අදාළ අංශක ගණන නිරූපණය කරන කොටස විදියට හඳුනාගන්නේ. මේ විදිහටම මැනලා අපිට පුළුවන් ඉතුරු භෝගවලට අදාළ අංශක ගණනුත් සලකුණු කරගන්න. මේ ක්‍රමවේදය තුලින් ඇත්තටම අපිට බැලූ බැල්මට යම් අදහසක් ජනනය කරගන්න හැකියාව ලැබෙනවා. මේක උනත් මහා ලොකු අමාරු ප්‍රස්තාරික ක්‍රමවේදයක් නෙමෙයි. යම්කිසි සරල ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. නමුත් ඔබට වඩා හොඳයි අර අතට ලැබිලා තියෙන හුරුවක් තියෙනවා නම් එහෙම නැත්නම් අභ්‍යාස කිහිපයක් කරලා ලැබෙන හුරුවක් මත කෝණ මැනීම වගේ දේවල් පහසුවෙන් අඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා කෝණ මැනීමට හැකියාවක් තියෙනවා නම් කෝණ සලකුණු කරන්න හැකියාවක් තියෙනවා නම් මේ අංශක 360 බෙදිලා යන විදිහ ඔබට ඊටාම ඉක්මනින් සලකුණු කරන්නත් පුළුවන්. මේ ප්‍රස්තාරය ඇඳලා දැන් අවසන්. ඔබට පේනවා සියලුම අංගෝපාංග සහිතව ප්‍රස්තාරයේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. ඉතින් මේකේ ඊටා පැහැදිලිව වර්ණ ගන්වලා සංඛ්‍යා ඉලක්කම් සඳහන් කරලා එක එක කෘෂිකාර්මික භෝගයන් කොපමණ ප්‍රමාණයක් අපනයනය කරලා ආදායම් ලබලා තියෙනවද කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙහෙම නිර්මාණය කරපු අවසන් නිර්මාණය තමයි අපි බෙදන ලද වෘත ප්‍රස්තාරය කියලා කියන්නේ. මේ සංඛ්‍යා වගුව අපිට නොමැති වුණත් මේ ප්‍රස්තාරයේ දිහා බැලුවාම ඊටාම පැහැදිලි අදහසක් අපිට ජනනය කරන්න හැකියාව තියෙනවා. අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ ප්‍රස්තාරයක සාමාන්‍යයෙන් අන්තර්ගත යුතු කාරණා සියල්ලම මේ ප්‍රස්තාරය තුල නිරූපණය කරලා තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් මේ ප්‍රස්තාරය ඊටාම පැහැදිලිව අපේ කාර්යයන් සඳහා යොදා ගන්න. එතකොට මේ සඳහා මූලාශ්‍රය සපයලා තියෙන්නේ ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත 2012 වර්ෂයේදී ලබාගත්තා වූ තොරතුරු. බොහෝ ආර්ථික වාර්තා හෝ සමාජ වාර්තාකරණයේදී මෙවැනි ප්‍රස්තාරික ක්‍රම භාවිත කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා භූගෝල විද්‍යාවේදී තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රධාන මාධ්‍යයක් විදිහට අපිට ප්‍රස්තාර හඳුන්වා දෙන්නට හැකියාව තියෙනවා. හොඳයි. දැන් ඔබ දත්ත නිරූපණය සඳහා ප්‍රස්තාර භාවිත කිරීම කියන සිතියම් විද්‍යාත්මක ක්‍රමය හඳුනාගෙන තියෙනවා. අපි මෙතනදී කතා කරේ ප්‍රස්තාර ක්‍රමවේදයන් 3ක්. නමුත් භූගෝල විද්‍යාවේදී ප්‍රස්තාර ක්‍රමවේදයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. භූගෝල විද්‍යාව පිළිබඳ ඉදිරි අධ්‍යයනයක යෙදුනොත් ඔබට තේරෙයි ඒවා මොනතරම් පැහැදිලි කිරීම සහිත දේවල්ද කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ ඇත්තටම භූගෝල විද්‍යාවේදී ජනනය වන දත්ත හා තොරතුරු සම්භාරයක් දෘෂ්ටිගෝචර මාධ්‍යයකින් ඉදිරිපත් කිරීමේදී ප්‍රස්තාරය යොදා ගන්නා බව. සංඛ්‍යාන විද්‍යාත්මක පැහැදිලි කිරීම බහුලව ප්‍රස්තාර උපයෝගී කරගෙන නිර්මාණය කිරීම භූගෝල විද්‍යාවට විතරක් නෙමෙයි වෙනත් ඕනෑම විශේෂ ක්ෂේත්‍රයකට අදාළයි. ඒ නිසා අපි මෙතනදී සාකච්ඡා කළ කරුණු අනුව ඔබට ප්‍රස්තාරයක් නිර්මාණය කිරීම සහ ප්‍රස්තාරයක අන්තර්ගත කාරණා ප්‍රකාශ කිරීමේ හැකියාව මේ වෙනකොට ලැබිලා ඇති. එහෙමනම් තවත් පාඩමු වෙනකන් අපි සමුගනිමු. ආයුබෝවන්.